समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सग्गमुक्खदं धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स सुखिनो वा केमिनो होति सब्बे सत्ता भवन्तु सुखितत्ताति श्रद्धावंत කාරුණික පින්වතුනි සුපුරුදු පරිදි සියත රූපවාහිනිය ඔස්සේ පුරපසළොස්වක පොහෝදා ඔබ වෙත ගෙනෙන ධර්මදේශනා මාලාවේ බක්පුර පසළොස්වක පොහෝදා මේ වෙලාවට નિયમિત ධර්මානුශාසනාව ශ්‍රවණය කිරීමටයි කවුරුත් බලාපොරොත්තු වෙන්නේ. අද මේ ධර්මානුශාසනාව ඔස්සේ පැහැදිලි කරලා දෙන්නට බලාපොරොත්තු වෙන්නේ සමානාත්මතාවය පිළිබඳව. සමානාත්මතාවය කියලා කියන්නේ හැම කෙනෙකුටම තිබෙන සමාන අයිතිවාසිකම්. හැම කෙනෙකුටම පොදු වෙච්ච කාරණා පිළිබඳව අන්‍යෝන්‍ය වශයෙන් කල්පනා කිරීම මෙනෙහි කිරීම. බුදුරජාණන් වහන්සේ තරම් සමානාත්මතාවය අගය කළ ශාස්ත්‍රුන් වහන්සේ නමක් තවත් ඇත්තේ නැහැ. බුදුරජාණන් වහන්සේ මේ ලෝකයට පහළ වෙලා කාටවත් හොයාගන්න බැරි චතුරාර්ය සත්‍ය ලෝකයාට හෙළි කළා. ඒ චතුරාර්ය සත්‍ය හෙළි කරලා අවුරුදු 45ක් පුරාවට මුළු මහත් ලෝක සත්වයා කෙරෙහි මහා කරුණාවෙන් මෛත්‍රියෙන් ඒ උතුම් ධර්මය දේශනා කළා. ඒ ධර්මය ලෝකයා හමුවේ තැබුවේ එක් පිරිසක් පිළිබඳව කල්පනා කරලා නෙවෙයි. බුදුරජාණන් වහන්සේ මේ උතුම් ධර්මය දේශනා කළේ සමස්ත ලෝක සත්වයාටම හිතසුව පිණිස. එක ආගමකට එක ජාතියකට වෙන් කරපු දේශනාවක් නෙවෙයි බුදු දහම කියලා කියන්නේ. මේ ලෝකේ ආගම් බොහෝමයක් තියෙනවා. හැබැයි මේ හැම ආගමකම කතා කරන පොදු මාතෘකාවක් තියෙනවා. උදාහරණයක් ඇටියට ගත්තොත් දිව්‍ය ලෝකය පිළිබඳව අපාය පිළිබඳව හැම ආගමකම වගේ යම්කිසි කතා බහක් තිබෙනවා. ඒකෙන් මම අදහස් කරන්නේ නැහැ හැම ආගමකම දිව්‍ය ලෝකයට යන්න හේතු වන කාරණා සහ අපායගාමී වීමට හේතු වන කාරණා සමානයි කියලා. ඒවායේ වෙනස් වීම් තිබෙනවා. එනමුත් දිව්‍ය ලෝක පිළිබඳව අපාය පිළිබඳව යම් යම් කතාවන් හැම ආගමකම තියෙනවා. ඒ වගේම තමයි දෙව්ලොව උපදින්න පුළුවන්කම ලැබෙන්නේ බෞද්ධයන්ට විතරකුත් නෙවෙයි. අබෞද්ධයන්ටත් දෙව්ලොව උපදින්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම අපායගාමී වෙන්නේ අබෞද්ධයෝ විතරක් නෙවෙයි. බෞද්ධයන්ටත් අපායගාමී වෙන්න පුළුවන්. එතකොට සුගතිය දුගතිය කියන මේ මාර්ග දෙකම තම තමන්ගේ කාර්යයන් අනුව තීරණය වෙන ස්වභාවයක් තියෙනවා.
යම් කිසි කෙනෙක් සුගතිගාමී වෙනවා නම් ඒ සුගතිගාමී වෙන්නේ තමන්ගේ යහපත් ක්‍රියාකාරකම් නිසා. යම් කිසි කෙනෙක් දුගතිගාමී වෙනවා නම් දුගතිගාමී වෙන්නේ තමන්ගේ වැරදි කටයුතු නිසා. එතකොට දැන් සුගතිය දුගතිය පිළිබඳව යම් යම් කතාබහක් හැම ආගමකම තිබුණත් නිවනක් පිළිබඳව ලෝකයේ කතා කරන එකම දහම බුදු දහමමයි. ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය ජාති ආගම් කුලමල භේදයකින් තොරව කාටත් සුගතියට එහා දුගතියට එහා ඒ වටිනාම සැනසීම සම්පූර්ණයෙන්ම දුක නැති කිරීමේ ඒ ගමන් මාර්ගයේ දේශනා කළේ ලෞතර බුදුරජාණන් වහන්සේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මුළු මහත් ලෝක සත්වයාටම සැනසෙන මඟ දේශනා කළා. ඒ මාර්ගය දේශනා කරනකොට මේ කෙනාගේ කුලය මොකක්ද? මේ කෙනා බ්‍රාහ්මණයෙක්ද? මේ කෙනා වසලයෙක්ද කියලා එහෙම හෙව්වේ නැහැ. කුලය හෝ ගෝත්‍රය පිළිබඳව බුදුරජාණන් වහන්සේ කල්පනා නොකොට යහපත් මාර්ගයේ යන්න උනන්දු වෙන හැමෝටම බුදුරජාණන් වහන්සේ ධර්මයේ පැහැදිලි කළා. ඒ බව අපට ඊටාම හොඳින් ශාසන ඉතිහාසයේ පිළිබඳව කල්පනා කරනකොට බුදුරජාණන් වහන්සේගේ දේශනා පිළිබඳව කල්පනා කරනකොට සූත්‍ර දේශනා පිළිබඳව කල්පනා කරනකොට ඊටාම හොඳින් පැහැදිලි. ඒ වගේම තමයි බුදුරජාණන් වහන්සේ පහළ වෙනකොට විවිධ මිත්‍යා දෘෂ්ටික ඇදහිලි විශ්වාස බොහෝමයක් තිබුණා. විවිධ මතවාදවල හිරවෙලා හිටපු අය ගොඩාක් හිටියා. සමහරක් විට බ්‍රාහ්මණ පඬිතයෝ, ශාස්ත්‍රීය පඬිතයෝ, ගෘහපති පඬිතයෝ, ඒ වගේම ශ්‍රමණ පඬිතයෝ බුදුරජාණන් වහන්සේ තම තමන්ගේ ගම් ප්‍රදේශයට වැඩම කරනවා කියලා ආරංචි වෙනකොට බ්‍රාහ්මණ පඬිතයෝ වෙනම කණ්ඩායම් හැදෙනවා. ශාස්ත්‍රීය පඬිතයෝ වෙනම එකතු වෙනවා. ඒ වගේම ගෘහපති පඬිතයෝ තවත් තැනක එකතු වෙනවා. ඒ වගේම ශ්‍රමණ පඬිතයෝ වෙනම එකතු වෙනවා. මේ ඔක්කොම එකතු වෙලා වෙන වෙනම සාකච්ඡා කරනවා. ශ්‍රමණ භවත් ගෞතමයන්ව පරාජයට පත් කරන්න අපි වාද කරන්න ඕන. මෙන්න මේ වාදයන් සිද්ධ කරලා අපි ශ්‍රමණ භවත් ගෞතමයන් පරාජයට පත් කරමු. අන්න එහෙම හිතාගෙන මහා වාදයන් හදාගෙන ප්‍රශ්න හදාගෙන බ්‍රාහ්මණ පඬිතුයෝ බුදුහාමුදුරුවෝ හමු වෙන්න එනවා. ඒ වගේම ශාස්ත්‍රීය පඬිතුයෝ, ගෘහපති පඬිතුයෝ, ශ්‍රමණ පඬිතුයෝ බුදුහාමුදුරුවෝ හමු වෙන්න එනවා. එන්නෙම වාද කරන්න. ඒ වාද කරන්න ආපු බොහෝ පිරිසක් වාද නොකරම තෙරුවන් සරණ යනවා. වාද නොකරම තෙරුවන් සරණ යන්නේ කුමන හේතුව නිසාද? බුදුරජාණන් වහන්සේ තුල තිබිච්ච ඒ මහා කරුණාව, සෑම කෙනෙකුටම තිබිච්ච ඒ මහා කරුණාව, සමානාත්මතාවය. කවුරු මුලින් දැක්කත් පළවෙනියටම කතා කිරීමේ සිරිත තිබුණේ බුදුරජාණන් වහන්සේ ළඟ. තමන්ට වඩා වෙනස් මතවාදයකින් යුක්ත කෙනෙක්ට වුණත්, සම්පූර්ණයෙන්ම විකෘති අදහසක් දරන කෙනෙකුට වුණත් කරුණාව, මෛත්‍රිය ප්‍රමුඛ කරගත් සිනාමුසු මුහුණකින් කතා කිරීමේ ඒ උදාර ගුණය ලෞතර බුදුරජාණන් වහන්සේ තුළ තිබුණා. කවුරු ආවත් පළවෙනියටම කතා කරන්නේ බුදුහාමුදුරුවෝ. බලන්න සමානාත්මතාවයේ තිබෙන ලක්ෂණය. සාමාන්‍ය මේ සමාජයේ ජීවත් වෙන මිනිස්සු එක එක්කෙනත් එක්ක කතා කරන්න යන විදි වෙනස්. මාන්නය අධික උදවිය කවදාකවත් පළවෙනියට කතා කරන්නේ. එය කල්පනා කරන්නේ අහවලා මාත් එක්ක කතා කරනකන් නම් මං කතා කරන්න යන්නේ. එයා කතා කළොත් කතා කරනවා, එයා බැලුවොත් බලනවා. අන්න ඒ වගේ ආකල්ප වලින් තමයි මේ සමාජ මිනිස්සු ඉන්නේ. හැබැයි අපේ බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන්
ඒ මෛත්‍රී සහගත වාග්මාලාවකින් මහා කරුණාවකින් යුක්තව ලෝකයා සමග කතා කළා. ඒ හැම කෙනෙකුටම එක හා සමාන ඒ හැඟීමකින් මෛත්‍රියකින් කතා කළා. ඒ නිසා බොහෝ දෙනෙක් බුදුරජාණන් වහන්සේ අභියසදී සැනසීමට පත් වුණා. වර්තමාන සමාජයේ පිළිබඳව කල්පනා කරනකොටත් මේ සමානාත්මතාවය කියන මාතෘකාව අතිශයින් වැදගත්. එක පැත්තකින් මිනිසුන් හැටියට අපි හැමෝටම සමානව පවතින අයිතිවාසිකම් තිබෙනවා. ඒව ගැන අපි කල්පනා කරන්නට ඕනේ. එක පැත්තකින් සෑම පුද්ගලයෙකුටම සිව්පසේ අවශ්‍යතාවය අනිවාර්යයෙන්ම තිබෙනවා. භික්ෂුන් වහන්සේ නමකට නම් චීවර පිණ්ඩපාත සේනාසන ගිලාන ප්‍රත්‍ය. ගිහි කෙනෙකුට නම් ඇඳුම් පැළඳුම් ආහාර පාන එවැගේම ගෙවල් දොරවල් බෙහෙත් හේත් මේවා අත්‍යවශ්‍ය කාරණා. මේවා සමාන ලෙස බෙදෙන්නට ඕනේ. හැමෝටම ඇඳුමක් අඳින්න පුළුවන්කම තියෙන්න ඕන. හැමෝගෙම කුසගින්න නිවන්න පුළුවන්කම තියෙන්න ඕන. ඒ වගේම හැමෝටම වහලක් යට ජීවත් වෙන්න පුළුවන්කම තියෙන්න ඕන. හැමෝටම අසනීපයක් හැදුනහම බෙහෙත් ටික ගන්න පුළුවන්කම තියෙන්න ඕන. මෙන්න මේවා මේ ලෝකයේ හැම කෙනෙකුටම සමානව තිබිය යුතු දෙයක්. ඒ වගේම තමයි විවිධ තැන් පිළිබඳව කල්පනා කරනකොට අපි හැමෝටම පොදුවේ අවශ්‍ය වන කාරණා පිළිබඳව අපි කල්පනා කරන්න ඕන. ඒක නාමකින් සබ්බේ සත්තා ආහාරට්ඨිතිකා. පළවෙනි දේ මොකක්ද? සියලුම සත්වයන්ට ආහාරය අවශ්‍යයි. එතකොට හැම සත්වයකටම ආහාර අවශ්‍යයි කියන චින්තනය Taman ළඟ තියාගන්න. කුසගින්නේ ඉන්න කෙනෙකුගේ කුසගින්න නිවන්න ඕන. කෙනෙකුගේ ආහාරයක් නැති කරන්න උත්සාහ නොකළ යුතුයි. ඒ වගේම තමයි සෑම පුද්ගලයෙකුටම නිදහසේ ජීවත් වෙන්න අවස්ථාව ලබා දිය යුතුයි. සබ්බේ තසන්ති දණ්ඩස්ස සබ්බේ භායන්ති මච්චුනෝ. මේක මනුෂ්‍ය සංහතිය විතරක් නෙවෙයි. සත්ව සංහතිය පිළිබඳව කල්පනා කරනකොටත් එසේමයි. සබ්බේ තසන්ති දණ්ඩස්ස සබ්බේ භායන්ති මච්චුනෝ. හැම සත්වයෙක්ම දඬුවමට බයයි. හැම සත්වයෙක්ම මරණයට බයයි. එහෙනම් මේ සමාජයේ ජීවත් වන හැම පුරවැසියෙක්ම හැම පුද්ගලයෙකුටම ජීවත් වීමේ අයිතිය තියෙන බව හොඳට තේරුම් ගත යුතුයි. අන්නේ ජීවත් වීමේ අයිතිය කවුරුත් අන්‍යෝන්‍ය වශයෙන් ආරක්ෂා කරගත යුතුයි. සතෙකුටවත් ජීවිතය නැති වෙන්න ඉඩ තියෙනවා නම් සතාව උනත් බේරාගෙන ඒ ජීවිත ආරක්ෂා කරන්න අපි පෙළඹෙන්න ඕන. ඒක තමයි සමානාත්මතාවය කියන්නේ. ජාති ආගම් කුලමල භේදයක් නැහැ. හැම කෙනෙකුටම සාර්ථක ජීවිත ගත කරන්න පුළුවන්කම තියෙන්න ඕන. අධ්‍යාපනික වශයෙන් සෑම දරුවෙකුටම සමානව අධ්‍යාපනය ලබන්න පුළුවන්කම තියෙන්න ඕන. ආර්ථිකමය වශයෙන් කල්පනා කරනකොට සෑම පුද්ගලයෙකුටම ආර්ථික දියුණුව ඇති කරගන්න පුළුවන්කම තියෙන්න ඕන. ඒ වගේම ආධ්‍යාත්මික දියුණුව සලසා ගන්නට පුළුවන්කම තියෙන්න ඕන. මෙන්න මේ විදියට අපි සමාජයේ පිළිබඳව තමාව උපමා කොට ගනිමින් කල්පනා කරන්න පුළුවන් නම් බොහෝ විට සමාජයේ අන්‍යෝන්‍ය වශයෙන් මේ සමානාත්මතාවය ප්‍රගුණ කරගන්න පුළුවන්කම ලැබෙනවා. මම කොයි විදියටද ජීවත් වෙන්න කැමති? මම කවදාකවත් මට කරදරයක් හිරිහැරයක් එනවට මං කැමති නෑ. මට හානියක් සිද්ධ වෙනවට මං කැමති නෑ. ඒ වගේම තමයි අන් අයත් තම තමන්ගේ ජීවිතවලට කරදර හිරිහැර එනවට කැමති නෑ. ඒ නිසා තමන් කල්පනා කරන්න ඕනේ අන් අයගේ ජීවිතවලට කරදරයක් නොවන පරිදි හානියක් නොවන පරිදි තමන්ගේ ජීවිතය ගෙවන එක. ඒක සෑම පුරවැසියෙක් පිළිබඳවම කල්පනා කරලා ඇති කරගන්න පුළුවන්. රටක් හැටියට විතරක් නෙවෙයි.
ලෝකයේ සෑම රටකම පුරවැසියන් සෑම රටකම රාජ්‍ය නායකයන් මේ සමානාත්මතාවය පිළිබඳව ගැඹුරින් කල්පනා කළ යුතුයි කියන එකයි අපේ අදහස ලෞතර බුදුරජාණන් වහන්සේගේ ඒ උදාර චින්තනයට අනුව. අද බලන්න මේ සමාජයේ දිහා සමහරක් විට බොහෝ ගැටලු මතුවෙන්න ප්‍රධාන හේතු තමයි තම තමන් ආත්මාර්ථකාමී න්‍යාය පත්‍ර ක්‍රියාත්මක කිරීම. සමස්ත ලෝක සත්වයා කෙරෙහි ඔවුන්ගේ ජීවිත ගමන සාර්ථක කරවීම කියන එක පැත්තකට තල්ලු කරලා සමාජයේ ජීවත් වෙන මිනිස්සු විනාශ වෙලා ගියත් අපි අපේ ජීවිතය සුවපත් කරන්න ඕන කියන ඒ ආත්මාර්ථකාමී චින්තනය බොහෝ විට මිනිසුන් අතරේ වැඩි වෙලා. ලෝකේ බලගතු රාජ්‍යයන් පිළිබඳව කල්පනා කරනකොට ඔවුන් බොහෝ විට ක්‍රියාත්මක කරන්නේ දුරාචාරයේ පදනම් කරගත්ත ආර්ථික න්‍යාය පත්‍රයක් ක්‍රියාත්මක කිරීමයි. මේ ලෝකයට සමානාත්මතාවය බිඳ වැටෙන්න ප්‍රධානම හේතුව දුරාචාරයේ පදනම් කරගත්ත ආර්ථික න්‍යාය පත්‍රය. ඒ ආර්ථික න්‍යාය පත්‍රය ක්‍රියාත්මක වෙනකන් මේ සමානාත්මතාවය ගොඩනගන්නට පුළුවන් කමක් නැහැ. බලන්න සමහර රටවල් වල දියුණු තත්වයක් දකින්න ලැබුණත් ඒ දියුණුව ලබලා තියෙන්නේ කොහොමද කියලා කල්පනා කළොත් අපට පැහැදිලිවම පෙනෙනවා විවිධ රටවල් අතරේ අසමගිකම් ඇති කරලා ඔවුනොවුන් භේද භින්න කරලා ඔවුනොවුන් අතර මතවාද ගොඩනගලා යුද්ධ ආරම්භ කරවලා ඒ දෙපක්ෂයටම ආයුධ විකිණීමෙන් තමයි සමහරු බල සම්පන්නව නැගී සිටින්නේ. ඒ වගේ පමණක් නෙවෙයි. මේ සමාජය තුල කල්පනා කරනකොටත් සමහරු ඉබඳු දුරාචාරී ක්‍රියාවල යෙදෙනවා. පිරිස් අසමගි කරලා ඔවුනොවුන් ගැටෙන්න සලස්වලා ඔවුනොවුන්ගේ ජීවිත විනාශ කරලා තමන්ගේ ජීවිතය ලස්සන කරගන්න උත්සාහ කරන මිනිස්සු අද සමාජෙ කොච්චර ඉන්නවද? ඒ නිසා මේ සමාජයේ ජීවත් වෙන හැම පුරවැසියෙක්ටම සුවසේ වාසය කිරීමේ අයිතිය තියෙනවා. ඒ වගේම තමයි සමානාත්මතාවය පිළිබඳව කල්පනා කරනකොට තව සමහර තැන්වලදී ඒ සමානාත්මතාවය පිළිබඳවම වැරදි අවබෝධයක් ඇති කරගත්ත තැනුත් තියෙනවා. එක පැත්තකින් අපිට පහුගිය කාලවලදී අහන්නට ලැබුණ පිරිමින්ට මත්ද්‍රව්‍ය භාවිතා කරන්නට පුළුවනි නම් ඇයි කාන්තාවන්ට බැරි කියලා. හොඳට මතක තියාගන්න පිරිමින්ටත් බෑ කාන්තාවන්ටත් බෑ කවුරු මත්ද්‍රව්‍ය භාවිතා කළත් ඒ හැමෝටම සමානව ප්‍රතිඵල භුක්ති විඳින්න වෙනවා. දුරාචාරයේ පිරිමින්ට හොඳයි කාන්තාවන්ට හොඳයි නරකයි කියලා ભેදයක් නැහැ. කාටත් ඒකේ වරද තිබෙනවා. හැබැයි මේ සමාජයේ පිරිමි කෙනෙක් සහ කාන්තාවක් පිළිබඳව කල්පනා කරනකොට කාන්තාවක් පුරුෂයෙකුට වඩා වටින සීලයකින් යුක්ත විය යුතුයි. ඒකට හේතුව තමයි මව් පදවිය දරන්න පුළුවන්කම තිබෙන චරිතයක්. අම්මා කෙනෙක් වෙන්න පුළුවන් චරිතයක්. එතනදී කාන්තාවක් පිළිබඳව කල්පනා කරනකොට සමාජයේ සම්මුතියකට අනුව කල්පනා කරනකොට පිරිමි කෙනෙක් වරදක් කරනවට වඩා පිළිකුල් ලෙස කාන්තාවක් සිදු කරන වරද දකින්න පුළුවන්. ඒ වගේ අසමානතා තිබෙනවා. ඒව තිබිය යුතුයි. එහෙම නොවුනොත් මොකද වෙන්නේ? සමාජයේ සියලු දෙනාම විනාශ වෙලා යනවා. විවාහ වෙන්න කාල සීමාවක් තියෙනවා. හැම පුරවැසියෙකුටම විවාහ වෙන්න අවස්ථාව තියෙනවා. ඒක සමානාත්මතාවය කියලා කල්පනා කරලා හැමෝටම විවාහ වෙන්න ඉඩ ලබා දුන්නොත් අපි දන්නව මොන තරම් අර්බුදයකටපත් වේද. සමහර විට ළමා කාලේ ඒ නිසා ඒවායේ යම් යම් වෙනස් වීම් තිබෙනවා. ඒවායේ අසමානතා තිබෙනවා. ඒව තිබිය යුතුයි. ඒවා වෙනස් කරමින් හැමෝටම එක විදියකට ඉන්න ඉඩ දෙන්න ඕනේ කියලා කිව්වොත් ඒකත් අගාධයට තල්ලු වෙන්න හේතුවක් බවට පත් වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා සමානාත්මතාවය කියන මාතෘකාව පිළිබඳව අපි කල්පනා කරන්න ඕන. හැම කෙනෙකුටම එක හා සමානවම මේ සමාජයේ සුවසේ වාසය කරන්න අයිතිය තියෙනවා. හැබැයි සමාජයේ විනාශ කිරීමේ අයිතිය
කාටවත් යොමු වෙන්නේ නැහැ. ඒ නිසා හැම කෙනෙක්ම තමන්ව උපමාවට අරගෙන මේ සමාජය සුවපත් කරන්න, සමාජය සිල්වත් කරන්න යොමු වීමයි කළ යුතු වෙන්නේ. ඒ සඳහා කවුරුත් මහන්සි ගන්න. බුදුරජාණන් වහන්සේගේ දේශනාව තුළ සමානාත්මතාවය අතිශයින් වර්ණනා කළා, අගය කළා. අපි හැම වෙලාවෙම ප්‍රාර්ථනා කරන්නේ සුඛිනෝ වා කේමිනෝ හෝති සබ්බේ සත්තා භවන්තු සුඛිතත්වා. සියලුම සත්වයෝ සුවපත් වූ ජීවිත ගත කරත්වා කියන පැතුමයි. ඒ නිසා ජාති ආගම් කුලමල භේදයකින් තොරව හැම කෙනෙකුටම සමාන අයිතිවාසිකම් තිබෙනවා. ඒවා සමානව ලැබිය යුතුයි. ඒ වගේම යම් යම් අවස්ථාවලදී යම් යම් හේතුන් නිසා සමාජයේ වැදගත්කමටම සමහර පුරවැසියන් පිළිබඳව කල්පනා කළොත් යම් යම් තැන්වල අසමානතා ඇති වෙන්නට ඕනෑ. ඒවා හානිය පිණිස නොවේ, ඒවා දියුණුව පිණිසම හේතු වන කාරණා බවට පත් වෙනවා. ඒ නිසා වයස් අනුව අසමානතා තිබෙනවා. ළමා කාලයේ එකක්, තරුණ කාලයේ තව එකක්, වයෝවෘද්ධ කාලයේ තව එකක්, ළමා වැඩිහිටි කියලා අසමානතාවයක් තියෙනවා. ඒවා සමාන වෙන්න බෑ. ශිෂ්‍යයා ඒ වගේම විවිධ තත්ත්ව තනතුරු මේවත් එක්ක බලනකොට ඒවායේ වෙනස්කම් අපි කල්පනාවෙන් තේරුම් ගත යුතුයි. එහෙම තේරුම් අරගෙන දිවි ගමන සුවපත් කරගන්න උනන්දු වෙමු. ඒ සඳහා මේ ධම් දෙසුම හේතු වේවා, වාසනාව වේවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්칸තු ශාසනං චිරං රක්칸තු දේශනං චිරං රක්칸තු ත්වං සදා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.